මේ අපේ සුනිත් සර ශිෂ්‍ය සාහිත්‍ය සමිතිය සඳහා වැඩම කොට වදාළ පැපිලියාන සුනිත්‍රා මහදේවී පිරිවෙන් රාජ මහා විහාරාධිපති පරිවේනාධිපති කෘත්‍යාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිතුක නම කියන්නට අවසරයි. මැදගොඩ අපේ තිස්ස නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම පැපිලියාන සුනිත්‍රා මහදේවී පිරිවෙන් රාජ මහා විහාරාධිකාරී දර්ශනපති නම් කියන්නට අවසරයි. කුසලයේ චන්දිම හාමුදුරන් වහන්සේ ඒ වගේම සුනිත්‍රා මහදේවී පිරිවෙන් නිවාසිකාගාරයේ ගෞරවනීය පාලක හාමුදුරන් වහන්සේ ශාස්ත්‍රපති පඬිතුක නම් කියන්නට අවසරයි. උඩබද්දාවේ අස්සනි හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ මේ ශිෂ්‍ය සාහිත්‍ය සමිතියේ ආරම්භය සම්පූර්ණ කරන අද දවසේ ආරාධිත ප්‍රධාන දේශනය සඳහා පැමිණුණු අපේ විශේෂ ආරාධිත මුත්තා කල්පනාකරණය පිළිබඳව උපදේශක ප්‍රවීණ දේශක දීපාල සූර්යාරච්චි මහත්මයා ඉතාමත් ගෞරවයෙන් මේ අපේ ශිෂ්‍ය සාහිත්‍ය සමිතිය වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් සුනිත් සර ශිෂ්‍ය සාහිත්‍ය සමිතියේ අද දවසේ අපේ මූලික අරමුණ තමයි දීපාල සූර්යාරච්චි මහත්මයාගේ දේශනීය පැවැත්වීම. ඉතින් එතුමා පිළිබඳවත් මේ වැඩසටහන පිළිබඳවත් එතුමා පිළි අරගෙන ඒ පිළිබඳ කිවි හැඳින්වීමක් කර දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් අපේ නායක හාමුදුරන් වහන්සේට පාද නමස්කාර පූර්වකව මා ආරාධනා කරනවා. පැපිලියාන සුනිත්‍රා මහදේවී පිරිවෙන් නිවාසිකාගාර පාලක ගෞරවාර්හ ශාස්ත්‍රපති උඩබද්දාවේ අසජී අපේ හාමුදුරන් වහන්සේ ඒ වගේම පිරිවෙන් රාජ මහා විහාරාධිකාරී ගෞරවාර්හ දර්ශනපති කුසලයේ චන්දිම හාමුදුරන් වහන්සේ ඒ වගේම පිරිවෙන් කෘත්‍ය සංවිධායක ගෞරවාර්හ උත්තම සත්‍යානන්ද හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි. අපේ ඉදවත් දීපාල සූර්යාරච්චි මහත්මයාණනි, මේ දිනවල රටේ පවතින කොවිඩ් තත්ත්වය නිසා සියලුම පිරිවෙන් අකර්මණ්‍ය වෙලා තියෙන වෙලාවක අපි දැඩි හිතුවක්කාර තීරණයක් කරගෙන අපේ පිරිවෙන අනිත් පිරිවෙන් ආරම්භ නොකර තියෙද්දී ආරම්භ කළා. නමුත් අද වෙනකොට බොහෝ විහාරස්ථානවල ශිෂ්‍ය හාමුදුරුවෝ මේ නිවාසික පිරිසකගේ කොටසක් විතරයි මේ අවස්ථාවට පිරිවෙනට සහභාගී වෙන්නේ නැහැ. සහ බාහිර වෙන හාමුදුරුවෝ වහන්සේලා සහභාගී වෙන්නේ නැහැ. එමු අද දවසේ පිරිවෙනේ නිවාසිකව වැඩ ඉන්න කුඩා ස්වාමීන් වහන්සේලා තමයි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. අපේ රටේ ජනගහනය 2,30,00,000 පමණ වෙනවා. එයින් මහා සංඝරත්නය 23,000ක් විතර තමයි 30,000ක් උපරිමයට වැඩ ඉන්නේ. එහෙදිරි ගණිතී එක ආම්තුරු කෙනෙක් කියලා කියන්නේ 18 එක්කෙනයි. මේ පොඩි ආම්තුරු කෙනෙක් කියන්නේ ළමයි 18 එක්කෙනෙක්. ඒ නිසා දීපාල සූර්යාරච්චි මහත්තයා ඔතුමා දේශන කරන්න ගියාම 1,000 දාලා දේශන කරනවා. අද වුණාට ඔබතුමා 50,000ක් විතර ඉස්සරහ දේශන කරනවා කියලා මතක තියාගන්න අවශ්‍යයි. මම හිතුවේ ඒ තරම් සුවිශේෂයි මේ පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ නමක් හරි විදියට හිතුනොත් උන්වහන්සේ මුල්මහත් සමාජයේ ආශිර්වාදයක් ආදර්ශයක් රැකවරණයක් වෙනවා වගේම උන්වහන්සේ ඒ තමන්ට අවශ්‍ය කරන ශාස්ත්‍රීය සහ ආධ්‍යාත්මික ගුණයන් වැඩි දියුණු කරගත්තේ නැත්නම් ඒ තරමටම හානියක් වෙනවා. අද වෙනකොට අපේ පොඩි හාමුදුරුවන්ටත් අපි කිව යුතුයි ඕගොල්ලන්ට පේන
ඔය නාට්‍යවල ඉන්න පොඩි හාමුදුරුවෝ, ඒ වගේම Facebook වල ඉන්න පොඩි හාමුදුරුවෝ, ඒ වගේම අපිට දකින්න හම්බෙන බොහෝ ජනප්‍රිය චරිතවල ඉන්න හාමුදුරුවෝ නියෝජනය කරන්නේ ලොකුතුරා බුදුරජාණන් වහන්සේ දෙවි. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ භික්ෂු චරිතය නෙවෙයි. අපි භික්ෂුන් වහන්සේලා පිළිබඳව සඳහන් කරන්නේ උන්වහන්සේලා හඳුන්වන්නේ ජාතිය මුල දේවතාවෝ කියලා. ජාතිය කියන්නේ සිංහල විතරක් නෙමෙයි. මේ රටේ ජාතිය සිංහල. ඒ සිංහල ජාතිය තුළ ජන වර්ග තියෙනවා. ඒවට කියන්නේ ජාතිකත්ව කියලා. සමහරවිට බුදුමහා ජාතිය මුල දේවතාවෝ. ඒ ජාතිය මුල දේවතාවෝ ආදී ආධ්‍යාත්මය මොනතරම්නම් පිරිසිදු ශක්තිමත් එවැගේම දහමින් පෝෂණය වෙච්ච එකක් වෙන්න ඕනේ. නමුත් අද දවසේ අපිට ඒක දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට විභාග සමත් වෙලා උපාධි ලබාගෙන රැකියා නියුක්තික භික්ෂුන් වහන්සේලා පිරිසක් දකින්න ලැබෙන්නේ. ඒ නිසා ලාභුනි සීදන්ති සිලං පලවන්ති කියු බුදුහදන ගානුව ලබුකවල් මතුවෙන ලබුකවල් යට යන මහගල් මතුවෙන අවස්ථාවක් වගේ වෙන්නේ. කටකාරකම් දිනවනම් මාධ්‍යෙට ගියාට පස්සේ මොනවා හරි දෙයක් කියලා ඒක බුද්ධ මතයේ හැටියට කතා කරන පිළිසින්නේ. ඒ වගේම තමයි අද අලුත් සංගණනයන්ගේ තොරතුරු වන වෙන්නේ අපේ මෙතුමනි පාලි සංස්කෘත බුද්ධ ධර්මයේ වගේ විෂයන් කරන හාමුදුරු හිටියා. දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව කරන හාමුදුරු හිටියා. සිංහල කරන හාමුදුරු වලගේ අඩුයි කියලා. හැබැයි අපේ සාහිත්‍ය පෝෂණය කළ මේ මහා යතිවරු මට සිංහල භාෂා ඥානයක් තිබිච්ච අය. ඉංග්‍රීසි වලින් I is මං කිව්වොත් එහෙම කොච්චර වැරදිද? අයම මං කියලා කියන්න ඕනේ. හිනා වෙනවා. You is dog කිව්වොත් එහෙම ගල් ගහයි. හැබැයි උනාට සිංහල ලේඛනයක සිංහල වරද්දන જાතියක් අපිට සුද්ධ ඉංග්‍රීසි වැරදුනාට ඒක අවමානයක් නෙමෙයි. හැබැයි සිංහල වැරදුනොත් අවමානයක්. හැබැයි අපේ සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, සිංහල ව්‍යාකරණ, සිංහල ප්‍රයෝග ඒ දේවල් පිළිබඳව අපි දක්වන අවධානය හරිම විරලයි, හරිම පටවි, හරිම කුඩායි. ඒ නිසාම රටේ අනාගතය තීන්දුව කරන, රටේ අනාගතයට මඟ පෙන්වන මේ පොඩි හාමුදුරුවෝ මහන්සියලා දහමින් ගුණයෙන් ප්‍රමත් කරනවා, ශක්තිමත් කරනවා වගේම සාහිත්‍යයේ ශක්තිමත් කිරීමත් අපේ වගකීමක් හැටියට අපි සලකනවා. ඊළඟට තමයි මම මේ වෙලාවට ස්තුතිවන්ත වෙනවා අපේ පිරිවෙතේ නිවාසිකාකාර පාලක කෞරවාද බුද්ධාගම අසුචි හාමුදුරුවෝ. උන්වහන්සේ අපිට සිහිපත් කළා මෙවර සාහිත්‍ය සමිතියේ කවුරුහරි කතා කරන්න කෙනෙක් යෝජනා කරන්න. එතකොට ඔබතුමා පන්සලට ඇවිල්ලා මම යෝජනා කළේ ඔබතුමා මේ සඳහා යොදා ගමු. ඒක අපේ ප්‍රමුඛ ශක්තියක් වෙයි කියලා පොඩි හාමුදුරුවනේ දීපත් මහත්තය දේශනාවකට ගෙන ගන්න එච්චර ලේසි වැඩක් නෙමෙයි. එතුමා දේශනාවකට එතුමාව සම්බන්ධ කරගන්නවා කියන එක විශාල ආයාසයකින් කරන්න ඕනේ, විශාල කැපකිරීමකින් කරන්න ඕනේ, විශාල වටිනාකමක් දීලා කරන්න ඕනේ එකක්. නමුත් එතුමා අපිට එක තියෙන සෞහෘද වැඩිම නිසා, ශාසනයේ තියෙන ලෙන්ගතු දයාව නිසා එතුමා අද දවසේ අපේ පිටින් ඉදිරිපත් කරලා ඇවිල්ලා තියෙනවා. එතුමා මේ රටේ ව්‍යවසායකත්ව පුහුණුව වෙනුවෙන් උපදේශනයේ වෙනුවෙන් නම් දරපු හිතේ එතුමාගේ ලියවිලක් බැලුවේ පස්සේ ලියවිලෙන් පිටුවක් නම් පිටුවෙන් හතරෙන් එකක් කියනකොට දේශනයක් කරන්න ඕන දේවල් කියනවා. ඒක දේශනයක් කරන්න දේවල් එතුමාගේ එක ලියවිලක එක පිටුවක තියෙනවා. ඒ නිසා යම් විශේෂ චරිතයක් තමයි අද වහන්සේලා ඉදිරියේ දේශනය කරන්නේ. මගේ දේශනේ නෙමෙයි අද එතුමාගේ දේශනේ තියෙන්නේ.
ඒ නිසා එතුමාට ආරාධනාව සිදු කරමින් මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබිච්ච ඔබ වහන්සේලා මේක ලබපු වාග්යක් විදිහට සලකන්න මේ දේශයට සහභාගී වෙලා තමගේ ජීවිතේ ඊටම වටිනා දවසක් විදිහට ශක්තිමත්ව සාර්ථක කරගන්න අධිෂ්ඨාන කරගෙන කට්ටිය දේශනෙට සමත් වෙන්න මේ අවස්ථාවට සහභාගී වුණ ඔබතුමන්ට නිදුක් නිරෝගී ජීවිතය ලැබෙන්න අද මේ ආරම්භ කරන 2021 වසරේ මේ සාහිත්‍ය සමිතියේ ප්‍රයෝජන අරගෙන ඔබලගේ ජීවිත ආලෝකමත් කරගන්න ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් ඔබතුමන්ට ආරාධනා කරන දේශනෙ. එච්චර පුරු නැහැ. මම ශාලාවක කතා කරලා මේ දෙවෙනි අවස්ථාව දවසක් ඉතිකන විශ්වවිද්‍යාලයේ හැබැයි මම උත්සාහ කරන්නේ කාරණා දෙකක් කතා කරලා. එකක් තමයි මම දහමින් ලබපු ප්‍රයෝජනයක් දෙකක් ප්‍රතිහාමුදුරුවෝ දෙක බෙදා ගන්න. දෙවෙනි එක මම පොඩි අභියෝගයක් කරනවා ආමුදුරුවන්ට. දෙවෙනි කොටස. මුලින් කොටස කොහොමද අපි දැනුමක් පිළිකව ගන්න කියන එක ගැන කතා කරනවා. පළවෙනි කොටස කියන්නේ පුංචි කතන්දරයක් කියන්නම්. මේ මෑතකදී මේ කොවිඩ් වසංගතය නිසා මට එක දේශනයක් කරන්න සිද්ධ වුණා Zoom එකේ. මම මේ දේශනේ පටන් ගන්නකොට කතන්දරයක් කිව්වා. මම කියපු කතන්දරේ මේක තමයි. එක මහත්තයෙක් නිදා ගන්න ගියා. යාට එකපාරට හැරුණාම උඩරට ටිකක් අසනවා වගේ දැනුණා. ගිනින්න හැදුවා කියලා තේරුණා ගිනින්න අමාරුයි කියලා. පිටියල්ල බෙල්ලට තියලා බැලුවා. ටිකක් රස්නේ වගේ. ඒ පාර වතුර ටිකක් බොන්න ගියා. වතුර ටික බොනකොට ගුණ රිදෙනවා. මම හිතුවා මට දැන් කොවිඩ් තමයි. දැන් නිින්ද යන්නේ නැහැ. දැන් මෙයාට මැවිලා බේනවා. මෙයාව අරගෙන යනවා උදේ ඇම්බියුලන්ස් එකෙන් IDH එකට. ඊට පස්සේ මෙයාට හිතෙනවා දැන් මට ගෙදර දාලා යන්න වෙනවා. ගෙදර මම බලන්න ඉන්න හම්බ වෙන්නේ නැහැ. මම මැරුණොත් ගෙදර යන්න නැතුව මට කොටිකාවත්තේ සුසාන මුන්නේ මාව පුච්චයි. මේ ඔක්කොම හිතේ මෙවිලා. ඊට පස්සේ නිින්ද ගියේම නැහැ. මේ කතන්දරේ කියලා මම මගේ දේශනේ ඉතුරු ටික කියා කොහොමද මේක වෙන්නේ කියලා කියනවා. ඒ වැඩසටහන ඉවර වෙච්ච කොට කෙනෙක් මට කෝල් කරලා ඇහුවා දීපල් ඔයා කොහොමද මගේ කතන්දරේ දැනගෙන හිටියේ? මම කෝ නෑ මම නිකන් හිතලා කිව්වේ කියලා. නෑ නෑ ඔක තමයි මට වුනේ. මගේ හිතට මේ බය ආපු දවසේ නම් මට නිින්ද යන්නේ නෑ. මම කවදාවත් මත්පැන් පානය කරුවෙක් කෙනෙක් නෙමෙයි. මම බීලක් බැලුව නිින්ද යන්නේ කියලා ඒත් මට නිින්ද යන්නේ නෑ. ඒ පාර මම කිව්වා පොඩ්ඩක් මේ සිහිය වඩන්න කියන එක තමයි ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ තිබුණේ. දවස් දෙකකට පස්සේ මට කෝල් එකක් දීලා කියනවා දීපාලයාට ගොඩක් පිං මම දැන් නිදාගන්න. මෙන්න මේ කතන්දරේ පිටිපස්සට යන්න. මේක කරන්න පුළුවන් අපිට පුළුවන් චිත්‍රපට හදන්න. මේ ඉන්න ගමන් පොඩියන්තුරු ගන්නවා. උරංගම ගාථාවේ විධාන කතාවනේ. ලෝකවන්තුරන්ට වතාපතෙන් කාර්යය ඉන්නේ උලන් ගන්න ගමන් කල්පනා කරනවා මීටරේ හොඳයි. මම ගිහින් කසාදෙන් බඳගෙන ඔක්කොම කරලා ළමයාත් එක්ක යනවා කරත් ළමයා වෙනකොට මම ගහන්න කියලා ගහනවා. ලෝකවන්තුරන් කියවලු. ඔන්නේ ඊන හැදීමේ හැකියාව අපිට තියෙනවා. දැන් මේ මෙතන ඉන්න ගමන් සම්මුතියෝ කොහොම හොඳට කොහොමද ඉස්සරහින් ඉඳලා මේ පැත්ත බලාගෙන මෙතන ඉන්නවා වගේ පේනවා. දැන් මම දන්නේ නැහැ කවුරුත් මෙතන ඉන්නවද කියලා. නේ?
හරියට මේ ඉන්න පුළුවන්. හරි නෑ. අපිට හිතට පුළුවන් මේ චිත්‍රපටමම. සමහර ඒවා බය හිතන චිත්‍රපට, සමහර ඒවා ආස හිතන චිත්‍රපට ඕනෑම. දැන් මේක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අපි මේ පරිණාමය වෙනකොට ලබාගත් හැකියාව. සමහර හාමුදුරුවෝ දැකලා ඇති ඒ ටීවී එකේ කොටියක් මුවෙක් වෙලවගෙන යනවා. ඒ මුවා තනකකා ඉන්නකොට කොටිය එලවන්න පටන් ගත්තාම ටික දුරක් දුවලා සමහර වෙලාවට කොටිය කල්පනා කරනවා මගේ මේ තියෙන බඩගින්නට ඔයිලජි මහන්සියලා මුව කාලා හරියන්නේ නැහැ කොටිය නවතිනවා. සත්තු අපේ වගේ කන්නේ මේ පෙරේත කන්නේ. සත්තු කන්නේ බඩගින්න විතර. කොටිය එතනින් කොටියගේ අවදානම නැහැ කියලා තේරිච්ච ගමන් මොකද කරන්නේ? මුවා බහුකන්න පටන් ගන්නවා. දැන් අපිට එහෙම කරන්න බෑ. අපිට මොකක් හරි අමතක ගැන කතන්දරයක් ආවොත් අපි ඒක ගැන කල්පනා කරනවා. මෙන්න මේ පුළුවන්කම හින්දා තමයි අර මහත්යව විදිය ගන්න බැරි වුනේ. අර පොඩි සිද්ධිය අපි චිත්‍රපටි හැදුවා. වෙන්නේ මේ චිත්‍රපටි හදන්නෙම අපි. හැබැයි අපිට අමතක වෙනවා මේකේ තිර රචනයයි අධ්‍යක්ෂණයයි ඔක්කොම මගේ. ඒක අමතක වෙලා ඒ චිත්‍රපටියේ ප්‍රේක්ෂකයෝ බවට පත් වෙලා අපි සෑහෙන්න හරි අපි මොකද කරන්නේ ඒකට බය වෙලා අඳනවා. දැන් අපිට තේරුණොත් මේ චිත්‍රපටිය මෙව්වේ මම කියලා කියන ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වැඩේ තමයි මට දහමින් ලැබුණු ලොකුම සම්පත. මොකද්ද මේ? අපිට තියෙනවා මෙන්න මේ වමාරා සිටීම. ඔකට ඉංග්‍රීසි ලස්සන වචනයක් කියනවා රුමිනේෂන් කියලා. හරි? අපි මේක වමාරා සිතනවා. වමාරා කන්නේ සත්තු. ඒක වමාරා හිතනවා. දැන් හොඳ දෙයක් හිතුවාම ඒකේ පොඩි ජොලියක් තියෙනවානේ පස්සේ මතක් කරාම විනහ වෙන්න පුළුවන්. සන්තෝෂ වෙන්න පුළුවන්. එතකොට ඔය පුරුද්ද නිසා නරක දේවලුත් ඔයගෙම තමයි. දැන් කවුරු හරි කෙනෙක් මට බැන්නා නම් ඒ මිනිහා බැනලා ගිහින් අපි පාරවල් යනකොට වෙනවනේ. දැන් කවුරු හරි කෙනෙක් මම හිමින් යනකොට පිටිපස්සේ හෝන් ගැව්වාම මට කේන්තියක්. ඒ මිනිහා ගිහින් මං තාම බයින් මර මිනිහා. පාගලට ගෙදර ගිහින් බයි. සමහරවිට අවසත් බයි. හිතෙන් ඉන්න. අතහැර ගන්න බෑ. දැන් මෙන්න මේක නිසා අපි අනන්තව දුක් විඳිනවා. හරි. පස්සේ හාමුදුරුවෝ තේරෙයි මම මේ කියන්නේ උද්දච්ච ගැන කියලා. උද්දච්ච කුච්ච ගැන කිව්වොත් තාම අපි මේක ගන්නවා කියලා කියනවා. මම මේකෙන් තමයි කියන්නේ. මේක තේරුණාට පස්සේ අපිට පුළුවන් නම් මේ චක්‍රේ කඩා ගන්න. මොකද්ද? නැවත ඒකම මතක් කරලා දුක් විඳින එක අතහැර ගන්න පුළුවන් නම් මං ගොඩ. අනේ මං හදන චිත්‍රපටයේ මම බය වෙලා ඉන්නේ කියලා ඉඳාගත්තා නම් අපිට බෑක් වෙන්නක් නෑ. මෙන්න මේක කොහොමද අපි කරන්නේ? මම පුංචි අභ්‍යාසයක් කරන්න කියන හාමුදුරුවෝ. අත මෙහෙම පොඩ්ඩක් දික් කරගෙන අතේ මොනවද තියෙනවා කියලා හිතාගෙන. දැන් කඩදාසියක් කියනවා මේක මම එල්ලගෙන ඉන්නවා. හරි. මේක බලයිද? නෑ. මම මෙයාගේ ගොඩක් කොච්චර විනාඩි 5ක් විතර හිටියොත් මොකද වෙන්නේ අපිට? මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? අප බර වගේ දෙනවා. එතන මම මොකද කරන්නේ? මෙන්න මේ විනික් කියන එක ඉගෙන ගත්තාම මේ ප්‍රශ්නේ කරන්නේ. මට ඕක ඉගෙන ගන්න හම්බුනේ. ඒක මගේ ජීවිතේට ලොකු සැනසෙල්ලක් වුණා. නේ? හරි? මේ මොකක්ද මම මේ කියන්නේ? මේ කියන්නේ මේ මොහොතේ ඉන්න කියන කතාවද? දැන් මේකේ ප්‍රායෝගික වෙච්ච දේවල් ටිකක් මම ධර්මයේ කියන්නේ නැහැ. මොකද මම මේ හාමුදුරුවෝ බණ කියන්න මම දන්නේ නැහැ. මම මේ කියන්නේ
මේ බොහොම ප්‍රායෝගිකව මිනිස්සුන්ට කියන කතන්දරය. හරි මම පොඩක් වෙනස් කරන්න මේක කතන්දරය. ආම්දුරට මතක ඇති මේ අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා තායිලන්තේ අර පොළොවට උඩකට ගිය ළමයි කට්ටිය හිරවුණා. ඒගොල්ලෝ ගියා ගෝවාව ගන්න අතුරෙන් පිරුණා. ඊට පස්සේ මහ විශාල ජාත්‍යන්තර උත්සාහයක් කළා තමයි ඒ ළමයි කට්ටියව බේරගත්තේ. ළමයි 11 දෙනෙක් ෆුට්බෝල් කණ්ඩායම. ඒ බේරගන්න ගියේ එක කිමිදුකාරයෙකුත් මැරුණා. නමුත් ලෝකෙටම පුදුම වුණා මේ ළමයි ටික හිතන්න දවස් ගාණක් දවස් 10ක්ද කොහෙද ඒගොල්ලෝ වාදාශ්‍රය පිටින් පොඩ්ඩයි හම් වෙන්නේ හිරුවෙලිය නැති පොළොව යට ගුහාවක හිර වෙලා යන්නේ ඉන්න බැරුව ඉන්නකොට මොන තරම් බයෙන් ඉන්නේ දැන් අර චිත්‍රපට මවන්න ගියාම මොනවද හිතෙන්නේ අපි මෙතන මැරේ මට ආපහු අම්මා තාත්තව දකින්න හම් වෙන එකක් නැහැ ආපහු ගෙදර යන්න බැරි වෙයි අඩු ගානේ අපි අපේ මිනිහවත් අපලා තාත්තලට දකින්න බැරි වෙයි බලන්න හිතෙන දේවල් මේ ළමයි එක්කෙනෙක්වත් මේ බේරගන්නකොට එහෙම තත්ත්වයක හිටියේ නැහැ දැන් ඒ වගේ තත්ත්වයකටපත් වෙන ඇයට ඇතිවෙන මානසික තත්ත්වයට කියනවා post traumatic disorder කියලා මම පශ්චාත් ව්‍යසන අසහනය හරිමක් කර කියලා කියනවා. ඒව මොකද තිබුණේ නැහැ. පස්සේ අහුවා කොහොමද ළමයි ඔය විදියට හිත එකඟ කරගෙන හිත මේ දුක් වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව හිටියේ. මේ ළමයිගේ වාසනාවට ඒ ළමයිව එක්කගෙන ගිය ගුරුවරයා තායිලන්තයේ තියෙන සිරිතානුව ටික කාලයක් පැවිදිලා හිටපු කෙනෙක්. එයා ආනාපාන සති භාවනාව කරන්න ඉගෙනගෙන හිටියා. මේ ළමයින්ට කිව්වා අපිට දැන් කරන්න තියෙන්නේ අතීතය ගැන කල්පනා කරන්න එපා. අනාගතය ගැන කල්පනා කරන්න එපා. මේ වෙලාවේ අපි ඉමු. මේ වෙලාවේ අපි ඉන්න කියලා මේ ළමයින් එක්ක පුළුවන් තරම් යා කරේ ආනාපාන සති භාවනාව කරනවා. මොකද උනේ? ඒතර බය එන්නේ අනාගතෙට. යන්න පුළුවන් වෙයිද? බැරි වෙයි. ඒක අනාගතේ. අපරාධනේ ආවේ අම්මා අපේ කියද්දිනේ ආවේ අපි අතරින් නැගිටතරන් එන්න තිබ්බනේ. ඔය ඔක්කොම අතීතේ. ඒක වෙනස් කරන්නත් බෑ. මේක වෙයිද දන්නේ නැහැ. මේ වෙලාවේ වෙන්නේ මොකද්ද කියලා බලන්න හිටියා. මොකද ප්‍රතිඵල? මේ ළමයි 11 දෙනා ඉතාම මානසික විරුපත්තාවයකින් තමයි හම්බුනේ. මෙන්න අපේ දහමේ තියෙන ප්‍රබලත්වය. මම මෙහෙම කියන්නේ අද මේ තාක්ෂණයේ ආරම්භය නිසා සමහර වෙලාවට අපිට මේ මිනිස්සුන්ට ටිකක් අපි මේ බුද්ධාගම ටිකක් පොෂ්මදි වගේ ගතියක් සමහරුන්ට තියෙනවා. ඒතර මේ ආමුදුරු තව ටිකක් කැමොත් අවුරුදු 5ක් විතර යනකොට මේ තත්ත්ව මිලත් සංකීර්ණයි. ඒ නිසා මම හිතනවා මේක අද මම ආයෝජනයක් හැටියට ප්‍රකාශ කරලා යනවා. දැන් මේක ගැන ආමුදුනේ කොහොමද මේ චක්‍රේ ගන්න? මේ චක්‍රේ අර නැවත වමාරා සිතන එක කඩා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ හිතේ හැටියක් නිසා. හිතේ තියෙන එක විදිහක් තමයි හැමතිස්සෙම සිතුවිලි එන්නේ එකක් පස්සේ එකක්. මොන జగතනවත් සිතුවිලි දෙකක් එන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු. සිතුවිලි හැමතිස්සෙම එකක් පස්සේ එකක්. අපි සමහරවල් හිතනවා දෙක තුනක් එකට කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. දැන් අද රාත්‍රියේ නිදාගන්න ඉස්සෙල්ලා දත්මදිනවා. දත්මදිනකොට බලන්න දත්මදින වැඩේ විතරක් කරන්න පුළුවන්ද කියලා. ටූත් පේස්ට් එක ගන්නවා නේ බ්‍රෂ් එකට පොඩ්ඩක් තියනවා. තිබ්බහම මොකද වෙන්නේ? තියලා දැන් හිතන්න මම අද වම් පැත්තෙන්ද මම ඉන්න පටන් ගන්න දකුණු පැත්තෙන්. බලන්න පටන් ගන්න. ටිකක් වෙලා මදිනකොට අපි දත් මදින ගමන් වෙන එකක් කල්පනා කරනවා. නැවතුත් ආපහු පටන් ගන්නවා. මොනතර
එතකොට අපිට තේරෙනවා සිතුවිලි කියන ඒවා එකක් පස්සේ එන්නේ. මෙන්න මේක නිසා අපිට පුළුවන් මම මේ මගේ චිත්‍රපටියට මම මේ බය වෙලා ඉන්නේ කියලා මතක් වුණොත් උඩ. හරි. එතකොට මේ කරන්න ඕනේ එකම දෙයයි. සිහිය මේ මොහොතට ගේනවා. ඉස්සරහට නෑ පස්සේ. වෙන්නේ මොකද්ද කියලා පැටලෙන්නේ නැතුව බලන්න. මම විනාඩි 2ක් විතර අපි කරමු ගයිඩන්ස් සෙෂන් එක. ඊට වැඩි කරොත් දින්දේ ආයේ එකදම මම සුමිත්‍රාගේ මේ ඥාතියෙක්ගේ ගෙදර කියලා ඇමරිකාවේ මම නෝනාගේ අපි ඒගොල්ලන් ගෙදර යන්න හිතාගෙන නෙමෙයි හිටියේ. ඒකින්ද ඒගොල්ලන්ට මුකුත් ටැග් එකක් ගෙනින් තිබුණේ නැහැ. මේගොල්ලෝ අපි කතා කරා කෑමකට එන්න කියලා රාත්‍රියේ. පස්සේ අපි කිව්වා හා එන්න නෑ පොඩක් කලින් එන්න කියලා. මම කිව්වා කලින් එන්න කියලා. අර අපේ වෝටර්ස් එක වගේ ලස්සන දියතු වෙන වගේ තැනක තමයි කෑම තිබුණේ. පස්සේ මම කිව්වා මම ඔයගොල්ලන්ට ටැග් එකක් ගෙනාවේ නෑ. නමුත් ඊට වැඩිය වටින ටැග් එකක් දෙන්න කියලා මම තව පොඩ්ඩකින් ආමුදුරුත් එක දැන් මේ කරන්න යන අභ්‍යාසය කරා. දැන් මේ ආනාපාන සතිය පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා. මෙන්න මේ සයිස් එක පුතා පොඩි එක්කෙනෙක් අවුරුදු 10ක 11ක කරා. ඒගොල්ලන්ට මේ මුකුත් දන්නේ කිව්වා Uncle Deepal, it was like an out of the body experience. මට ශරීරයෙන් පිටට ගියා වගේ තේරුණා. මෙන්න මේක තේරුණාට පස්සේ ආයි වෙන රහ හොයන්නේ නැහැ. මේක කුසලතාවය. කුසලතාවය කියලා කියන්නේ නැවත නැවත කිරීමෙන් දියුණු කර ගැනීමට පුළුවන් දෙයක් නෙවෙයි. කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. මොකද්ද බැරි? ගායනා කරන්න ඕන පුහුණු වෙන්න ඕන. ඒතර අපි හැමෝටම වෙන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම ඒකට පුණ්‍යාවුනේ දුවගෙන යනවා. ආම්දුර දැක්කා. ගිහියෙක් එනවනේ. දැක්කා. මේ කියන්නේ. එතකොට මතක් වෙනවා. තවස් කෙනෙකුට සමහර වෙලාවට භාගයක් කරගෙන යනකොට මතක් වෙනවා. තව සමහර විට කරලා ගෙදර ගිහින් බෑ නිදා ගන්න ගියාම මතක් වෙනවා අපරාධිනේ මම මේ වෙලාවේ වැඩි කරේ කියලා. දැන් ඕක දිනු කරගන්න පුළුවන් නම් මේ වෙලාවට අපි කොට. දැන් ඕකට මේ ලෝකේ පහුගිය අවුරුදු 20 30 ඇතුළත වෙච්ච වෙනස් වීම් කීපයක් මම ආමුදුරට කියන්නේ. ඒක හොයන්න. මොකද අපිට අගේ නෑනේ. අපිට මොනවා හරි අගේ වෙන්න නම් මේක සුද්ධම කියන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ ඒකනේ. දැන් ගිය සතියේ ඉස්සෙල්ල සතියේ ගරමට්ලාවේ තිබුණේ වැව් ගැන. එතකොට ඒගොල්ලෝ කියනවා අපි ගාව දැන් නැහැලු මේ වැව් හදන තාක්ෂණය. ඒ කියන්නේ සුද්ධ බොත්තල් කියලා තියලා තියෙන්නේ. මුන් දැන් ඉන්න ගානේ නැති වුණා අපිට නැති වෙලා. දැන් මේක ජෝන් කබාට් සිං කියලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් සහ ඩේවිඩ්සන් කියලා උපාධිධාරියෙක් ඒගොල්ලෝගේ පශ්චාත්පවාද නිබන්ධනය කරන්න ඉන්දියාවට ආවා. ඇහිලා ගෝවෙන්කා තුමාගේ භාවනා වැඩසටහනකට ගියාම ඔයාලට කිව්වා කදිකට භාවනා කරන්න වාඩි වෙලා ඉන්න. ගෝවෙන්කාගේ සිස්ටම් එක අනුව එකක් තමයි හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක. දැන් හෙල්ලෙන්නේ නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? කකුල් රිදෙනවා. රිදෙන එක දිහා බලන් ඉන්න. රිදෙන එක දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? රිදෙන එක දිහා බලන් ඉන්නකොට මේ රිදෙන එකත් එක්ක තියෙන සටන නවතිනවා. ඔක මම අත්දැක්කා. 1981 අවුරුද්දේ මම ඉස්සර වෑන් එකෙන් කඩවල වලට ගිහින් මඩුල් කොනිනවා. අම්බලන්ගොඩදී දවල්ට කෑවා. බලමාලුයි, දැල්ලොයි, ඉස්සොයි, දෙලොයි තවත් මොනවා හරි තිබුණා ඔය කාලේ. හිතා ගන්න. කාලේ වෙලා ගාල්ලට යනකොට මට හිටින්න බැරි ඔලුව ගැක්කුවා. මේ ඔලුව ගැක්කුවේ තීන්දි මට කොච්චර අමාරුද කිව්වොත් මම බයිඑම්ජී එක නැතරලා හිටියේ පල්ලෙහාට ඇවිල්ලා පැට්‍රෝල් එකක් ගන්න තරම්වත් මට ශක්තියක් තිබුණා. මට කරන්න දෙයක් නැති නිසා මම මේ ඔලුවක් විදිහ බලගෙන හිටියා. ඉන්නකොට දැන්
මුලින්ම හිතෙන්නේ මේ ඔලුවකම කියන්නේ රඩියක් කියලා. පස්සේ තේරෙනවා මේක ටිකක් වෙලා යනකොට තැන් වලින් අදිනවා. ඊට පස්සේ දඟලනවා. නලියනවා වගේ. මේක දිහා බලාගෙන ඉන්නකොට මට මේ ඔලුවකම ඕනේ කියලා ඔලුවකමත් එක්ක තියෙන තරහ නැති. ඔලුවකම තිබුණා. නමුත් ඔලුවකම එක්ක තියෙන තරහ නැති. මේ ජෝන් ටමාට් සිංලා මේගොල්ලන්ට මේක තේරිලා මේගොල්ලෝ ඇමරිකාවට ගිහින් හැදුවා ඔය හොඳ කරන්න බැරි ලෙඩ වලින් එන කැක්කුම් කලමනාකරණය කරන්න මේ ක්‍රමය ගන්න. දැන් මොකද්ද මේ කායගත සතිය සරලව අරගෙන වේදනාම් පස්සලා අරගෙන ඊළඟ අනිත් දෙවෙනි එක තමයි මේ දැන් මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ආදතිය කියන වැඩේ දැන් grade 5 ළමයින්ට තියෙනවනේ ආදතිය. ආදතියට හේතුව තමයි මේ වමාරා සිටීම කියන එක කාගෙන මේක නවත්තන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශාල පරීක්ෂණ ටිකක් කරා. මේකට ලොකු උදව්වක් කරේ දලයි ලාමතුමා. මේගොල්ලන්ට අවශ්‍ය වුණා පරීක්ෂණ කරන්න මේ ඇත්තටම මේ භාවනා කරාම මොකක් හරි මොලේ වෙනසක් වෙනවද කියලා. මොකද බටහිර වෛද්‍ය විද්‍යාව ඒගොල්ලෝ හිතන්නේ මේ හිත කියලා කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වය කියලා විතරනේ. ඊට වැඩි දෙයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. කාලමසක මනස ඉන්නකන් මොළුවේ සිතයන් මන කිසිවක් නෝ මොලේ ක්‍රියාකාරීත්වය ඒ නිසා මේගොල්ලෝ මොලේම පරීක්ෂා කරා. මේ මොලේ පරීක්ෂා කරන කරපු පරීක්ෂණවලදී මේගොල්ලන්ට පෙවුණා භාවනා කරන අයගේ මොලේ වෙනසක් වෙනවා. ඉතින් මේ මෙන්න මේ විද්‍යාත්මක සොයාගැනීම නිසා අද දාස් ගණන් මිනිස්සු මේ සතිමත් බව කියන එක මයින්ඩ්ෆුල්නස් කියලා ඉංග්‍රීසියෙන් කියලා දැන් මිනිස්සුන්ට ආම්දුරනේ එයින් එහා දෙයක් මට කියන්න. ඒක කරන්නේ. දැන් මේක දෙනකොට වෙන්නේ මොකක්ද? මේක වෙනකොට කාරණා දෙකක් තුනක් වෙනවා. මම අන්නේ විතරක් කියලා ඊළඟ චැලෙන්ජ් එකට යන්න. මෙන්න මේ තුන වෙනවා. පළවෙනි එක තමයි මගේ හිතේ මේ මොනවා හරි කරනකොට ඉන්ටෙන්ෂන් එක මොකක්ද මේ මට මේක කරන්න හිතෙන්නේ මේකට ප්‍රධාන හේතුව මොකක්ද කියලා මට තේරෙනවා. හරි ඉන්ටෙන්ෂන්. ඇයි මම මේක කරන්නේ? දැන් මට වෙච්ච දෙයක් මම කියන්න. මම පළවෙනි කාර් එක අරගත්ත කාලේ ඊට අවුරුදු 20කට දෙකකට විතර යනවා. මම දවසක් ඔය ස්පිරිතාලේ ඉස්සරහින් යනකොට මිනිස්සේ කිහිලි කාර්යයෙන් එනවා. මම මේ ආපහු හරවගෙන ගියා. ඉතින් යාව දාගෙන ආව ස්පිරිතාලේ බස්සලා ආපහු දැන් යනවා. යන ගමන් මම හිතනවා සාමාන්‍ය කරන එක ගඩක් නෙමෙයි කරේ. ගම්මන මේක උත්කාරයක දාගෙන යන්නේ නැහැ. මම ඉතින් ලොකු වැඩක් කරා කියලා. අන්න එතකොට මට තේරුණා මගේ මේ ටික වැඩක් නැති ටිකක් කියලා. අන්න ඒ වගේ මම මේ මොනවද කරන්නේ කියලා මට හොයාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි මම මෙතන නැහැ කියලා තේරුණාම මම මෙතෙන්ට එන්න ඕනේ කියන එක මතක්. ඊළඟට මේකෙදි තමයි හුරු වෙන්නේ අතාරින්න. අපි අල්ලගන්නේ ඔක්කොම දේවල් හිතෙන් අපෙන් අල්ලගන්න ටික අපි නැති මිනිස්සුත් අල්ලගෙන ඉන්නවා. මෙන්න මේ වෙලාවේ අතාරින එක පුදුම වෙනසක්. මේක වුණාට පස්සේ තමන්ට තමන්ව තේරුම් ගන්න පටන් ගන්නවා. තමන්ට තමන්ව තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ ආවදුන්නේ අපිට හරි ලේසි අනිත්‍යය තේරුම් ගන්න. තමන්ට තමන්ව තේරුම් ගන්න පුළුවන් මේ පස්සේ තමයි අපිට අනිත්‍යය තේරුම් ගන්න ලේසි. ඉතින් මට මේ අවස්ථාව හම්බුනේ හම්බෙන්නේ මම හිතුවා අවුරුදු 10ක් 15ක් විතර ඇති අපේ උපාසකම්ම කෙනෙක් හිටියා මම බලාගෙන ආවා පාච්චි එයා භාවනා පන්ති යනවා කියලා මාත් ගියා
ඊට පස්සේ හම්බෙන්නේ ඕලංගේ ආනන්ද හාමුදුරුවන්ව හම්බුණා. මල ගෙදරක ගිහින් ඉන්නකොට මම ගම්පල පස්සේ දෙන්න ගිහින් භාවනා කරන්න ගියා. ඊට පස්සේ තවත් හම්බෙන් විලඳයන් හම්බුණා. ඉතින් ඔය අවුරුදු 20 දී කරන්නේ මට ඔය කතා කරේට සෙට් උනේ. හැබැයි එක දිගට මම ඔක අත්හරින්න නැතුව ටික කරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලය මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණා. මේක නැති වුණොත් වෙන ඔක්කොම දැනගත්ත වැඩක් නැහැ. ඉතින් මම හිතුවා මගේ කතාවේ පළවෙනි කොටස හැටියට සාක්ෂියක් වෙන්න මේක වැදගත්. මට දැන් හම්බුනේ මේ සත්‍යපාසල වගේ මට ඒක වැඩි වටිනා දෙයක් ඒන්නේ. මම දැන් හම්බුනේ අත්‍යවශ්‍ය කියලා බුදුහාමුදුරන්ගේ අන්තිම බුද්ධ වචනේ අප්‍රමාදයෙන් සම්පාදනය වෙනවා. අප්‍රමාද කියන්නේ සතිය. එතකොට සතියෙන් ඉන්නවා නම් මෙන්න ඔක්කොම ටික හරහා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා මම යෝජනා කරනවා හාමුදුරුවන්ට දුවන්තර මේක දියුණු කරගන්න. දැන් මේ මෙච්චර පාටහිමින් මේ දේවල් වලට කොච්චර උනන්දුවක් තියනවද කිව්වොත් එංගලන්තේ 50ක් සම්මත කරගත්තා මයින්ඩ්ෆුල් නේෂන් කියන අධ්‍යාපනය සෞඛ්‍ය සහ විශෝධනය මේ අංශ තුනේම මිනිස්සුන්ට මේ ඒ දේවල් වලදී මේ සතිමත් බව පාවිච්චි කරන්න. මම හිතනවා අපිට කොච්චර දේවල් අතහැරිලාද කියලා. හරි. හොඳයි. දෙවෙනි කොටස තමයි අභියෝගය. මොකක්ද අභියෝගය? හාමුදුරුවෝ මට කියන්න ඇයි මම මහාන වෙන්නේ? දැන් කවුරු හරි කිව්වොත් දීපාලා මහාන වෙන්න කියලා හාමුදුරුවෝ මොනවද කියලාද කියන්නේ? දීපාලා මහාන. කාවහරි එක්කෙනෙක් කොහොමද පොළොව ගන්නේ වැඩේ? මේක ලේසි වැඩක් නෙමෙයි. නේ? මේක මේ ලෝකේ තියෙන අමාරු වැඩ වලින් එකක්. ඒක තේරෙන්නේ මේ හාමුදුරුවෝම අඳුරගන්න නිසා නැත්තම් තේරෙන්නේ නැහැ. අගේකුත් නැහැ. ලක්කා. පිටරටවල ගියාම තමයි තේරෙන්නේ හාමුදුරුවෝ කෙනෙක් කොච්චර අමාරුද. හාමුදුරුවෝ දැකම නැති අය. අපි ඔය ඉන්ටර්නෙට් ප්‍රෝග්‍රෑම් එකේ ගිය වෙලාවේ අන්සෙදි ආනන්ද හාමුදුරුවෝත් ඉන්නවා මාත් ඉන්නවා මගේ වයිෆුත් ඉන්නවා. ඒ ස්වීඩන් වලින් ආපු කපල් එක ළමයි හිටියකොට මේ ඔය දෙන්නම බුද්දිස්ට්. ඔව්. ඒත් මොකද මේ වෙනස් කහපාට කරලා දීපාල වෙනස්. ඒ පාර ආනන්ද හාමුදුරුවෝ මම මේ හාමුදුරුවෝ. ඒ පාර who is a monk? දැන් කියන හාමුදුරුවෝ විස්තර කරා හාමුදුරුවෝ කියන්නේ කවුද? ඒ පාර වෙයිලා හාමුදුරුවෝ කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ මේ මට බලන්න ඕන කොහොමද හාමුදුරුවෝ කෙනෙක් වුණාම ජීවිතේ. ඊට පස්සේ මට තේරෙන්නේ හොඳයි කියන්නේ. ඒ නිසා තමයි මම මෙච්චර කල් ඉන්නවා කියන්නේ. හාමුදුරුවෝ මේ අවුරුදු 12ක නැත්නම් 13ක මේ ළමයා ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි ආගමක් කියලා ගන්න නැහැ. තුන්වෙනි දවසේ කියනවා අම්මට අම්මේ මට බෞද්ධයෙක් වෙන්න. හරි. මම කියන්නේ මේ පොඩි වචනේ කොහොමද මේ මිනිස්සුම හැදෙන්නේ කියලා. මේ මෑතක වෙච්ච එකක්. හාමුදුරුවෝ විස්තර කියාගෙන කර ගමක් නැහැ. මගේ නෝනාගේ අම්මයි තාත්තයි නැරිලා ලොකු හිතේ දුකකින් මට කියාගන්න කෙනෙක් නැහැ. බස් මම හාමුදුරුවන්ට කතා කරලා අපි ආවා. හාමුදුරුවන්ගේ වචන දෙකයි. ඒ වචන දෙකෙන් තමයි එයාගේ හිත ශක්තිමත්. හාමුදුරුවෝ මේ නෝනා දැන් කොහොම කියොත් නම් ડિප්‍රෙෂන් එකකට යන්න පුළුවන් කියලා. ඒ වචන යාට වැදුණා. හිතාගත්ත මම එහෙම වෙන්න ඕනේ මට ධර්මයේ තේරෙනවා. හරි. ඊළඟ හාමුදුරුවෝ මේ දැන් ඕක වෙනස් වෙනවා කියලා බලන්න. දැන් බලන්න මේ වචන දෙකකින් මහා කම්පාවක් ඇති වෙන කෙනෙක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ බලය තමයි තියෙන්නේ. දැන් අපි පිටින් ඉන්න වෙන බලනකොට තමයි හාමුදුරුවෝ ඔය කියන ලස්සන දෙන්නේ.
අපිට මම කතන්දර දෙක තුනක් විතර කියන්නම් මේ මම දන්නේ ආම්බුරුගේ ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කියලා. නමුත් මේ ප්‍රශ්නේ හිතන්න කොහොමද ඔයා මම වගේ කෙනෙකුට කියන්නේ දීපාවලි රිට්‍රීට් එකේ ඇවිල්ලා මේ මානේ. ඔයාගේ යාළුවෙක් මගේ මන්ති අපි තුන් දෙනෙක් හිටිය දෙන්නෙක් මහානවා. කෙනෙක් අද එංගලන්තේ මේ විහාරයක ලෙස්ටර් විහාරයේ විහාරවල මේ අපේ ක්ලාස්මේට්ස් දෙන්නෙක්. කියන්නේ පින්කල තියෙනවා. ආම්බුරෝ කියන කතන්දරේ මම හිතාගෙන ආවා ලෝකෙ බිලියන 7ක් ජනගහනයක්. ඔය බිලියන 7න් තේරවාදී ආම්බුරෝ මම හිතන්නේ ඇති 1 ලක්ෂයක්. ලෝකෙම ගත්තොත් ලක්ෂයක්. බුරුමෙත් ඉන්නනේ තායිලන්තේ. ඉතින් මේ බොහොම පොඩි සංඛ්‍යාවක්. කවදාවත් ආම්බුරෝ දැක්කු නැති අය මේ ලෝකෙ උතන ඉන්නේ. අපිට මේක හිතෙනවා ආම්බුරෝ ඉන්නවා තමයි කියලා. මොකද අර ගහපාට හදන ඉන්නකොට මේ විශාල ගුණයක් තියෙනවා. නමුත් දුර්ලභ දෙයක් කියලා හොඳටම තේරෙනවා. මම ලෝකේ ගොඩාක් රටවල් වල ගිහින් තියෙනවා. මිනිස්සුන්ව දැකලා තියෙනවා. මම පුංචි කතන්දර දෙක තුනක් විතරක් කියන්නම්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්න කාලේ ආචාර්ය සුමේදෝ කියලා තායිලන්තයේ ක්‍රමයට මහාන වෙච්ච ඉංග්‍රීසි ජාතික ස්වාමීන් වහන්සේ නමක් ආවා. මේ ස්වාමීන් වහන්සේ පිළිගන්න අජන්ත විජේසේන දෙදස්මිතිය බිල්ඩින්ග්ස් මැටීරියල්ස් කෝපරේෂන් එකේ චාර්මන්. එයා තමයි නිර්වාස මන්ත්‍රීගේ ලොකු උදව්ව. මෙයා ඇවිල්ලා අජන්ත විජේසේන එයාපෝට් එකට මේ හාමුදුරුවම මේ වඩම්මගෙන. මේ හාමුදුරුවෝ වැඩියා අර බෑග් එක විතරයි පාත්‍රේ කොහොමද මේ හාමුදුරුවෝ මේ සූට්කේස් එක මේ මෙච්චර තමයි ඔච්චරයි මට මේ ඇති දැන් කාලෙකට නැගලා අජන්ත විජේසේන මහත්තයා ගෙදරට ආයෙත් පස්සේ හාමුදුරුවෝ අහනවා මේ මහත්තයා මේ මහත්තයාගේ අල්ලපු ගෙදර මහත්තයා හොඳ අඳුරනවා. ඔව් අපි දෙන්න හරි හොඳ මිත්‍රයෙක්. දැන් මහත්තයා මට හෙට අනිද්දා ඉඳන් ලංකාව වටයක් ගිහින් ඉන්න මහත්තයාගේ හොඳම කායක දෙනවද? අපෝ ආම්දරේ දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මහත්තයාගේ යාළුවා මහත්තයාගෙන් ඉල්ලුවොත් මේ මහත්තයාගේ කාර් එක එහෙම දෙන්න මේ ලංකාව වටේ යන්න දෙයිද? හැබැයි හාමුදුරුවෝ ඉන්නොත් දැන් අපිට නෑ එහෙම. දැන් අපිට අසනීපයක් වුණොත් අපිව බලාගන්න කවුරු හරි නිශ්චිත කෙනෙක් ඉන්න ඕනේ. කාම දීපාගේ වයිෆ් බලාගන්න. දීපාගේ වයිෆ් දීපා බලාගන්න. මගේ අම්මා මම බලාගන්න. ඔබ වහන්සේ හාමුදුරුවෝ කෙනෙකුට අසනීපෙක් පස්සේ තියෙන ප්‍රශ්න නැහැ හැමෝම බෙහෙත් දෙන්නා. මගේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මගේ ડોක්ටර් කෙනෙක් දැක්කත් ඒවත් මෙන්න මේක ලැබෙනවා. අනිත් එක තමයි මම දකින්න ලොකුම වාසනාව අපිට තියෙන ගමන් ඉවර වෙන්නේ නැහැ. අපිට තියෙන ගමන් ඉවර වෙන්නේ නැහැ. නමුත් හාමුදුරු කෙනෙක් වුණායින් පස්සේ ගමනක් ඉවර වෙනවයි කියලා අපි කාටවත් නෑ එහෙම එකක්. හරි? ඒක කරුවා විතරක් නෑ තාමක් කරේ. හැබැයි හාමුදුරු කෙනෙක් වෙනවා කියලා කියන්නේ ඉවර වෙන ගමනක් තියෙන බව දන්න ගමනක් යන. අනිත් කාටද මෙන්න මේක තුල අපිට පුළුවන් නම් හාමුදුරු කෙනෙක් හැටියට වහන්සේ දැක්මක් පිහිටවගන්න. මම ගෙනාව මංගල තියෙන මේ තුම්පනේ සිට ඇමරිකාවට හාමුදුරුවන්ගේ පොත තව මේ මම හිතන්නේ ලයිබ්‍රරි එකේ දැති මම මගේ පොතක් දීලා යන්න හැම හාමුදුරු කෙනෙක්ම ඒක කියවන්න. පුදුමාකාර ආශ්චර්යමත් චරිතයක් මේ අපේ මේ ගුණරත්න හාමුදුරුවෝ. මම ගුණරත්න හාමුදුරුවන්ව අඳුරන්නේ අපි ඇමරිකාවට ගිය වෙලාවේ අපි ගියා වෙස්ට් වර්ජිනියා වල හාමුදුරුවන්ගේ කැම්ප්. මම දන්නේ හාමුදුරුවෝ. එදා දවසේ හාමුදුරුවෝ
කතා කරන්නේ නැති දවස. හැම සුමානෙම දවසකම එක හාමුදුරු කෙනෙක් 100% කතා නොකර ඉන්න සිරිතක් ඒ වෙස්ට් වර්ජිනියා වල මෙඩිටේෂන් සෙන්ටර් එකේ තියෙනවා. දැන් ඉතින් ලංකාවෙන් ගිහින් ඉතින් හාමුදුරු කල්පනා කරලා ලංකාවෙන් කට්ටියක් ගාවම මම කතා නොකර බෑ. හැබැයි ඇතුලේ කතා කරන්න බෑ. මම දවල් දාන්නේ පස්සේ පොඩ්ඩක් ඇවිදිනවා. මාත් එක්ක ආව කතා කරන්න පුළුවන්. ඒක දවල් දාන්නේ පස්සේ පොඩ්ඩක් ඇවිදිනවා මොකක්ද කියලා. නැත්නම් දෙකමාරක් ගිහින් දෙකමාරක් වෙනවා ඒක ඇරෙයි. නැත්නම් බහක්. ඕකේ. මම ඉතින් යන ගමන් හාමුදුරුවෝ මම ඉන්නවා මේ පරමාර්ථ මොනවද කියලා කියනවා. අර මේක මම කිව්වා හාමුදුරුවනේ මම හරියට පැහැදිච්ච පොතක් තමයි මේ මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේන් ඉංග්‍රීසි කියලා පොතක් තියෙනවා. මම නම් මතක නෑ කවුද කිව්වේ කියලා. හැබැයි හරිම ෂෝක් පොතක් හාමුදුරුවනේ. හාමුදුරුවෝ නැත්නම් මම තමයි මේ පොත මේ හාමුදුරුවෝ මොන තරම් නියතමානී ඇමරිකාවේ මිනිස්සු පුදුම විදියට අදහන මේ හාමුදුරුවෝ මම හිතන්නේ 5 පාරක්ද 4 පාරක්ද කොහෙද මේ සිවුරෙල්ලගේ හි පොඩි ගන්න යනකොට ගිය හැම පාරකම හාමුදුරුවෝ අහුවෙනවා මේ යනකොට නවකතාවක් වගේ කියවන්නේ පුදුම ධෛර්ය සම්පන්න හාමුදුරුවෝ මහා විශාල පිරිසක් රහතුන් වහන්සේ කෙනෙක් කියලා හැමෝම විශ්වාස කරන ආජාන් ෂා හාමුදුරුවෝ ඉංග්‍රීසි දන්නේ නැහැ. ත්‍රිපිටකය දන්නේ නැහැ. හැබැයි ලෝකෙ පුරා හාමුදුරුවෝ අදහන්නේ එංගලන්තෙට ගියා. එංගලන්තෙට ගිහින් හාමුදුරුවෝ පින්ඩපාත සුදු දන්නේ නැහැ පින්ඩපාතයක් කියලා. ඒ හාමුදුරුවන්ට හම්බෙච්ච පින්ඩපාතයක් නෑ හාමුදුරුවෝ පාර වැඩිය පින්ඩපාත. නෑ එක මිනිහෙක් ඇහිලා මොකක්ද මේ කරන්නේ උදේ පාන්දර මේ ඇවිදගෙන යන්නේ. ඒ පාර කිව්වා මම බෞද්ධ වික්ෂුවක් අපි මෙහෙම තමයි කන්නේ අපි මෙහෙම තමයි ජීවත් වෙන්නේ. අක්කර 50 ගානකද 60 ගානකද අක්කර 50 ගානකද 60 ගානකද වත්තක් දුන්නා. එතන තමයි පන්සල් කියන්නේ. ඒ කියන්නේ ලස්සනම තැන්වල ඉන්න ඕන හොඳම වෙලේ තමයි මහන්නේ. මොකද හාමුදුරුවෝ තමයි ලස්සනම දැන් හම්බ වෙන්නේ. ලෝකේ ලස්සනම තැන්වල තියෙන භාවනා මධ්‍යස්ථාන වලින් හාමුදුරුවෝ. අපිට ඉන්න බෑ. කිසිම මිනිසෙකුට යන්න බැරි කලාවල් වල තියෙනවා. මේ ජීවිතේ වෙනස් නැහැ හාමුදුරුවෝ. තාම මගේ ජීවිතේ වෙනස් කරපු කතන්දර දෙකක්. එකක් තමයි මේ දීපමා දීපමා කියලා කියන්නේ බංග්ලාදේශේ කල්කටාවේ ඉපදිච්ච කාන්තාව. මෙයා සාමාන්‍ය පවුලක ලොකු අධ්‍යාපනයක් නැති කෙනෙක්. ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ආපු කෙනෙක්. මෙයා එක වෙලාවක තීරණය කරනවා මේ ඔක්කොම දාලා මම භාවනා කරනවා. දිග කතන්දරයක් මොනේ කියන වෙලාවක් නෑ. මෙයා දැන් මේ කොහෙන්ද භාවනා කරන්නේ? මෙයා භාවනා කරන්නේ කල්කටාවේ ෆ්ලැට් එකක. ඒ කාලේ මේ 1960 ගණන් වල ඔය තරම් ලස්සන නෑ. තුන්වෙනි තට්ටුවේ ඉන්නේ ටොයිලට් එකක්වත් නෑ. ඒතර වතුර පල්ලෙහාන් ගියනකොට කොච්චර මුස්කල් තැනක ඉන්නේ. මෙයා කොච්චර හිත දිනු කරාද කිව්වොත් සමහර දවස්වල යාගේ ගුරුවරයා බලන්න යන්න හිතුනාම විද්‍යාරා තමයි යන්නේ. විද්‍යාව මේ ගොඩක් ඈතක එකක් නේ මම මේ කියන්නේ. 1990 තමයි මේ එතුමිය මේ බලන්නේ. තව දවසක දැන් අර කදිරවනේ දේවිත හාමුදුරුවෝ නේද අර යනකොට මේ දිවි මාලිගා මවලා තිබුණේ අර කතාවක් තියෙන්නේ කොහෙද යනකොට ඒ හාමුදුරුවෝ එනවයි කියලා දැකලා මේ දෙවිවරු මාලිගා මවුවයි කියනනේ පාර මේ දීපමා කියන උපාසකම්ම තව එක්කෙනෙක් එක්ක ගුරුම එක තැනකට එනවා. ශබ්ද අනුවර වැස්සකට පස්සේ මේ එද්දී මේ ගෙදර යනවා කොහොමද මේ නොතනිය ආවේ? ඉතින් අයියලා හන්දිය ලොකු ගියක් තිබුණා අපි එතනින් කියන වැස්සට. හන්දිය ලොකු ගියක්? ඔය කිසිම ගියක් නැහැ. නැති වෙන්නේ කොහොමද? අපි ළඟ ඉඳලා නේ ආවේ. මේගොල්ලන්ට
මේ හතර වෙනි කතාව කොතන විතරක් නැහැ. මේ මනසට විතරක් නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ එනකොට දෙවිවරු ගියක් හදලා මේගොල්ලන්ට දුන්නා. මේ 2500කට ඉස්සර කතාවක් නෙමෙයි. මේ මෑතක මේ දීපමා නිසා තමයි ඇමරිකාවේ විපස්සනා භාවනාවට මිනිස්සු පෙළඹුණේ. මේ හාමුදුරනේ අපි මේ ඉන්නේ මැණික් ගොඩක්. මම කියන්නේ ඒක. හරි. මැණික් ගොඩක්. ඒ තරම් අපි තාම හොයන්න පටන් ගන්නවා. ඒ තරම් වටින දැනගන්න. ඉතින් මේවා කරන්න දැන් හාමුදුරනේ ෆුල් ටයිම් නේ. අපිට තියෙන ප්‍රශ්න හාමුදුරනේ නේ. අපිට කොච්චර ප්‍රශ්න. හරි. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද සංසාරේ මොනවා හරි ලොකු විනාක් කරලා තියෙන හාමුදුරනේ දෙන්නේ. මම කියන්නේ 1980 විතර ඉඳන් මේ හාමුදුරුවෝ එක භාවනා කරලා මේ කරලා ඒත් මට හිත හදාගන්න බැරි වුණා මේ අතන. ඒක නිසා මේ අවස්ථාව හදාගන්න අනාගතයට සීනියක් ඇති කරගන්න මම කවදා හරි මේ ලෝකේ මිනිසුන්ට ලොකුම සේවයක් කරන හාමුදුරුවෝ කෙනෙක් වෙනවා. ඒ හිතුවහම හිතන දේවල් වෙනවා. දැන් ඕක බටහිර ලෝකේ ලොකු කතන්දරයක් හදලා තියෙනවා. මේ විෂණී ආරම්භය. ඉතින් අපිට කිසි අගයක් නැහැ. බෝධිසත්වයන් වහන්සේ මේ මනෝ ප්‍රනිධානයේ පිරුවා, වචී ප්‍රනිධානයේ පිරුවා, පාරමිතා පිරුවා, බුද්ධෝහම් බෝධිසාමි, බුද්ධෝහම් මොතේ පරේ කියලානේ. එහෙම කිව්වා කියලා අපි කියව ඉච්චරයි. මේකේ තියෙන කතන්දරේ තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒ වගේ ලොකු හිතේ දැක්මක් තිබුණාම ඒක ආත්මයට යන දෙයක් වෙනවා. දැන් හාමුදුරුවෝ සංසාරේ මානවලා ඉඳලා නැත්තම් මෙහෙම ඉන්න බෑ. හරි. ඉතින් අන්නේ නිසා පිළිහිටවා ගන්න දැක්මක් ඉස්සරහට. මොකද අර මම කිව්වා වගේ මට මතකයි මම රේරුකාණේ චන්දිමල හාමුදුරුවෝ හම්බෙන්න ගියා අපේ ගමේ පිටු. මමත් එක්ක ගියා ස්විට්සර්ලන්ඩ් වලින් ආපු නෝනා කෙනෙක්. මේ නෝනා ඉතින් අපි යනකොට බිස්කට් පැකට් එකක් අරගෙන ගියා. බිස්කට් පැකට් එක පූජා කරාම රේරුකාණේ චන්දිමල මහානායක හාමුදුරුවෝ මගෙන් අහනවා දැන් මහත්තයා ඉස්සරහම මම මේ බිස්කට් පැකට් එක බල්ලකට කන්න දුන්නොත් මහත්තයාට මොකද හිතෙන්නේ කියලා. මම ඉතින් අච්චු පොතේ තියෙන නිවැරදි පිළිතුරු දුන්නා. මම වන්දන දෙක හඳුනන්න පුජා කරලා තියෙන්නේ මට ඉතින් මේ ඒක ගැන හිතන්න අයිතියක් නෑ කියලා. හැබැයි ඉතින් ඇත්තටම මෙහෙම දුන්නා නම් මට දුක හිතෙනවා මොකද ඒ කියන්නේ මම තාම දීලා නෑ. හැබැයි උත්තරේ අරගෙන හරි උත්තරේ හඳුනන්න පුත් කිව්වේ නෑ. ඊට අවුරුදු 3කට පස්සේ නැවතත් මට මේ ලේඛක හම්බ වෙනවා ස්විට්සර්ලන්ඩ් වලදී. අපි අතර ලොකු සංවාදයක් ඇති වෙනවා දීම ගැන. යා කියනවා දෙනවා නම් දෙන්න ඕනේ ගන්න එක්කෙනා කවුද කියලා හොයලා බලලා ප්‍රයෝජන හොයලා බලලා යා ගන්නවා නම් වැඩක් ගනිද්ද වගේ. මම කිව්වා අපිට නම් දෙන ක්‍රම කීපයක් තියෙනවා. අපි දෙන්නේ වැඩිපුරම මේ අතහැරීම පුරුදු කරන්න. එතකොට අපිට ඔය ගන්න එක්කෙනා මොනවා කරාද කියන්නත් වැඩක් නැහැ. අන්තිමට උනායි මම මොකක්ද මේ වාර මතකද අර හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහුවා. ඒ කියන්නේ රේරුකාණේ හාමුදුරුවෝ ප්‍රශ්නේ අහුවේ මගෙන් නෙමෙයි. අර නෝනාගේ. මේ හිම හාමුදුරුවෝ මේ ඉපිරේද අපවත්. ඒවගේ මම බලනකොට අනන්ත මෛත්‍රී හාමුදුරුවෝ මම වෙන්නේ මායි නෝනායි දවසක් ඇවිල්ලා ලොකු කපාගෙන අපි ගියා. දේවදත්තුර හාමුදුරුවෝ මගේ ගහව මුන්නේ ආවේ ගෝවාන්සේ මා බලලා තියෙන ප්‍රයෝජනෙ මොකක්ද? මම කියන්නේ භාවනාව ගැන මොනවද කරන්නේ? දැන් කොහෙද යන්නේ භාවනාව? මම කොහොමද ඉල්ලන්නේ? ඉතින් ඒ ඉතින් කරගෙන යන්නේ එච්චර. එන අවසර සම්පූර්ණ මම කියන්නේ කියලා. දැන් බලන්න මොන තරම් සියුම්ව මාව දැක්කද?
වෙන උත්තර දෙන්න ඕනේ. මිනිස්සු වෙනස්. ඉතින් මෙන්න මේ තැන පුදුමාකාර බලයක්. වෙන මොකුත් ඕනේ. ඒ බලය දන්නේ නැති උනායින් පස්සේ තමයි වෙන දේවල් වටනවා කියලා හිතන්න පොළඹවන්නේ. උපවාසයට ලොකු අභියෝග එනවා. මොකද මීට කලින් හිටපු යුගයේ නෙමෙයි උපවාසලා ඉන්නේ. උපවාසලාත් ඉන්නේ අපි ඉන්න ලෝකෙ. ඉතින් එතකොට මේ අපිට තියෙන දේවල් වැඩි. නේ? අපිට තියෙන දේවල් වැඩි. ඒවම උපවාසලා පිළිබා ගන්න හදන. මම තාම පෞද්ගලික කතන්දරයක් කියලා විතර යන්න මොකද මට ගෙදරක් තියෙනවා. තාමත් අපිට පිටි පුදිය ගන්න. මම මේ කතන්දරේ කියලා වෙච්ච දේකුත් කියන්නේ. ආනන්දේ ආදිශිෂ්ඨ සංගමයේ තියෙනවා මේ ජර්නලිස්ට්ලාගේ කියන්නේ පුවත්පත් කලාවේදීන්ගේ අනුසම්පන්න. ඒගොල්ලෝ මට කිව්වා මේ පන්සිල් පද ගැන පොතක් කියලා දෙන්න. මම ලිව්වා සමත්වයේ යුතුයම 5 කියලා පොඩි පොතක්. ඒක සිවිල් යුතුයගේ චිත්‍රයක්. මේ පොත එළි දක්වන උත්සවයට ගිහින් මම කතන්දරයක්. ඇත්තටම මට වෙච්ච දෙයක්. මම 1980 මුලින්ම ලස්සාවට ගියේ. ඒ ගිහින් ඉන්නකොට 81 අවුරුද්දක කොහෙද මාව වෑන් සේල්ස් රෙප් කෙනෙක් හැටියට මට ජොබ් එකක් හම්බුනා. ඒ කම්පැනි එකේ. වෑන් සේල්ස් කියලා කියනකොට වෑන් වලින් ගිහින් බඩු දාන්න කඩලා අයියා කියනවා. එතන හිටියා ලින්සේ කියලා එයා සීනියර් කෙනෙක්. එයා කිව්වා දැන් ඊළඟ සුමානේ මාත් එක්ක තමයි උඹට යන්න තියෙන්නේ නුවර. මේ ට්‍රිප් එකේ තමයි අපි ගෝ මිනිහෙක් කරලා ගන්නෙ. ඒ කියන්නේ හොඳට බොන්න දෙනවා. මම හැමදාම උදේ වැඩට යන්න ඉස්සෙල්ලා කොටුවෙන් බස් එකේ බහලා YMCA එකේ බුදුමෙදුර වැදලා තමයි ගෝල්ෆන් රෝස් ස්ට්‍රීට් එකේ වැටෙන්නේ. එදා උදේ මම වැදලා අදිෂ්ඨානයක් කළා. මම ධාර්මික ජීවිතයක් ගත කරනවා සත්‍යවාදී සැබෑන මාව ආරක්ෂා වෙන්න ඕනේ. එච්චර. මට මගේ මේ සිල් පදේ කඩා ගන්න අවශ්‍ය නැහැ කියලා අදිෂ්ඨානය මම කරා. ආම්දුරුනේ ඔෆිස් එකට ගියාම මගේ බොස් කතා කරලා කියනවා සූර්යාරච්චි අද ඔයා තනියෙන් මාතර යන්න ලින්සේ තනියෙන් නුවරේ. ඒ කියන්නේ මේ තරම් බලවත් මම ගාව එච්චර ලොකු සීලයක් නැහැ. හරි? නමුත් මේකේ තියෙන බලය මම මේ කියන්නේ. ඉතින් මේවා දැක්කට පස්සේ අපිට තව මේ වෙන්නේ දේවල් දකින්නේ නැහැ. මොකද මෙන්න මේ සාක්ෂි අපිට අවශ්‍යයි. මම කතන්දරේ කිව්වා. කාලේ කෙවින් ගෙවි ගියා. අපේ ආයතනයේ ඉංග්‍රීසි එකේ දවස්වල වැඩ කරා නිමාසේන්ද්‍ර කියලා මහත්මයා පොත් එහෙම ලියන. නිමාසේන්ද්‍ර මහත්තයා කාගෙද ගෙදරකට ගියා. යාම කිව්වලු අද අපේ ගෙදර සංග්‍රහ තියෙනවා හැබැයි මත්පැන් නැහැ. ඇයි? නෑ මේ දීපා සූර්යාරච්චි කියලා කෙනෙක් ආනන්දට ඇවිල්ලා මේ දේශනයක් කරා ඊට පස්සේ අපේ පුතා ඇවිල්ලා තාත්තා මේක ඕන නොකර නෑ කියලා. තාත්තා මේ කියන්නේ මේකේ තියෙන බලය. මෙන්න මේ වගේ බලවත් ආමුරුකෙල්පෙන් මේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු මහා යතිවරු ගැන ඉගෙන ගන්න. සුමහා ශ්‍රාවකින් වහන්සේලාගේ කතා විතරක් නෙමෙයි. ඉතින් මෑත කාලේ හිටපු ඒ වගේ හාමුදුරුවන්ගේ චරිත ආදර්ශයට ගන්න. අපිට ඕනේ නම් හාමුදුරුවනේ ඕනේ තැනක කෙලින් ඉන්න පුළුවන්. මම ජීවිතේ වෙනස් වෙච්ච තාව කතන්දරයක්. ඒ හාමුදුරුව අපවත් කළා කියලා තමයි කියන්නේ. තාම්බුවල ආනන්ද සිරි හාමුදුරුව. තාම්බුවල ආනන්ද සිරි හාමුදුරුව. ඒ හාමුදුරුව අරියවංශ සූත්‍ර දේශනා පින්කම් කරා. කොළඹ YMCA එකේ දවසක පැය 5ක බණක්. හාමුදුරුවෝ බණ කියනවා පැය 5ක්. මම මගේ වැඩට මගේ කම්පැනි එකේ වැඩ කරපු
කතවල ගියාලේවත් අරගෙන මේ බණ අහන්නේ. ඒකදී යා කිව්වේ මේ හාමුදුරුවෝ දේශනා කරේ ගොඩක් කතන්දර. ඔය මම රසවාහිනියේ තියෙන කතා ඒ අරියවංශ සූත්‍ර දේශනා පින්කම් වල. එක පොඩි හාමුදුරුවෝ කෙනෙකුයි නායක හාමුදුරුවෝයි දානෙට වඩිනවා. දැන් දානෙ ගන්න ගමන් මහානායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කියනවා පොඩි නම අත පුච්ච ගන්න එපා. පස්සේ පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා මේ හීල් රත්වල මොනවද අත පිච්චෙන්නේ. පොඩි හාමුදුරුවන්ට තේරෙනවා මේ දාන මට ලැබෙන්නේ මමගේ න්‍යායකමකටවත් කිසිම දෙයකට නෙමෙයි මගේ ගුණවත්කමකට. එහෙනම් මම රහතුන් වහන්සේ කෙනෙක්වත් දුක් නැත්නම් මොකටද? පන්සලට වඩනකොට හාමුදුරුවෝ රහත්. ඔන්න ඔය කතන්දර කිව්වේ. හැබැයි මේ කතන්දර අහලා මගේ ජීවිතය වෙනස් වුණා. මොනවද ඒක කිව්වේ? චීවර, පින්නපාත, සේනාසන, වාමනාරාම හතරදී බලාපොරොත්තු වෙච්ච එක ලැබුණයි කියලා සතුටු වෙන්න එපා. ලැබිච්ච එක ගැන තණ්හාවක් මාන්නයක් ඇති කරගන්න එපා. ආදීනව දැකලා පාවිච්චි කරන්න එපා. මේ හාමුදුරුවෝ තමයි කියලා කිව්වේ. මට කොහොමද මේක මම ආදේශ කරන්නේ? අදට ඇඳුමක් ඇඳගෙන ඉස්සෙල්ලම කන්නණින් බලනකොට මම හිතනවා මේක ඉරෙන්න පුළුවන්. නදි වෙන්න පුළුවන්. නැති වෙන්න. උදාහරණ දෙකක්. මම මුලින්ම වටිනා ෂර්ට් එකක් ගත්ත පළවෙනි දවසේ. ඉජිප්ෂියන් කොටන් ෂර්ට් එකක් ගත්ත ඒ දවසේ රුපියල් 1000ක් වගේ. ඒ දවසේ 1000ක ලොකු ගාණක්. මේක අරගෙන මම ගෙදර ගෙනා ඇඳලා අපේ ගෙදර නීතියක් තියෙනවා ඇඳොත් ගාම හොදන්න. ඇඳුම් තියෙන්න බෑ මේ ටවල් එක. බැලුවා මේක දවසක් බැලුවා දෙකක් බැලුවා මේක හොදන පාඩක් නෑ වොෂින් මැෂින් එකට බෑ. ඊළඟ එයාගේ ඇඳුම් දෙක හේතුව. වෙන ඇඳුම් වල තිබිච්ච නිල් පාට අරගෙන ගියා. ඒ පාට මොකද කරේ දැන්ම අර බ්ලීචින් පවුඩර්. අරගෙන තිබුණ හීන් කොටු ඔක්කොම නැකිලා ගියා. දැන් ඉතින් ගෙදර ආවම දෙයක් නැහැ මට තියෙන වටිනාම ෂර්ට් එක අඳින්න බැරි තත්ත්වයක්. මම ගොඩක් කරන් දෙයක් නැහැ මේ මම දන්නද මගේ හොඳම ෂර්ට් එක. දැන් ඉතින් කරන් දෙයක් නැහැ නේ මට උස්සන්න දෙන්නේ වැඩ කරන්න කෙනෙක්. ඊළඟට මම කෝපරේට් වර්ල්ඩ් එකේ ලොකු තැනකට ගියා. නමුත් මම කාමදාමක මගේ අර තියෙන දේවල් නැති කරගත්තා. ඉතින් මම මේක කියන්නේ මොකද හාමුදුරුවෝන්ට අද ලොකු බලපෑම් තියෙනවා මේ ගිහියන්ගේ ස්ටෑන්ඩඩ්ස් වලින්මයි. දැන් මොනවද තියෙන්නේ? එහෙමෝනේ. ඇතුළ පොසත් තුනයින් පස්සේ ඔය කාටවත් ප්‍රශ්නයක් නැහැ. අර වජිරාරාමයේ මේ කවුද අපේ කලෙන් වෛඥාන හාමුදුරුවෝ බලන්න ඥාතින් වලියක් ඇහිලා බලලා කිව්වලු මේ ස්ථාන මෙච්චර දිනු නෑ නේද හාමුදුරුවෝ. ස්ථාන නෑ සස්ථාන දිනුනා. ඉතින් මම මේ උත්සාහ කරේ හාමුදුරුවන්ට කියන්නේ මොනතරම් වටිනා සම්පතක්ද වහන්සේලා මොනතරම් වටිනා සම්පතක් ළඟද වහන්සේලා ඉන්නේ මොනතරම් වටිනාකමක්ද අපි මතු කරගත යුත්තේ ඒ ගමනට කිසියම් හෝ ධෛර්යයක් ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මම කතාවක් සලියම්වලට මම හින්දෙනවා මේ වෙලාව ලබා දෙන්න ගැන මම හිතනවා මොනවා හරි දෙයක් මේ කතාවෙන් සම්බන්ධව ගන්න පුළුවන් නම් ඒක මට ලොකු වෙනවා. වහන්සේ සියලු දෙනාට දෙවසන ප්‍රමුඛ විසිනුම පාසකරන අවසරයි දීපාල් සුරයාචිතුමනි එවැනිම අපේ මේ අවස්ථාවට මාධවයන් සහභාගී වෙනවා සියලු දෙනා පිළිබඳව සිහිපත් කරමින් විශේෂයෙන්ම අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ පිරිවෙනේ නේවාසික ශිෂ්‍ය සමිතියේ 2021 වර්ෂයේ ආරම්භක සමිති වාරය තුල
විශේෂ වශයෙන්ම අපේ පොඩි හාමුදුරන් වහන්සේලා තුල යම්කිසි අධිෂ්ඨාන ශක්තියක් ඇති කරලා තමන් ඉන්න ජීවිතේ තමන්ට කොච්චර වටිනවද කියන අදහස පණිවිඩය ඔබ වහන්සේලාගේ මනසට දීලා හිතට ඇතුළු කරලා මේ වර්ෂයේ පුරාට ඒ වගේම ඉදිරියට බොහොම ශක්තිමත් පොඩි හාමුදුරු කෙනෙක් නිර්මාණය කරගන්නට අවශ්‍ය වෙන පසුබිම සකස් කරලා දෙන එක. ඒක තමයි මේ දේශනේ මූලිකම වෑයම වුනේ. ඉතින් අපිට එහෙම අදහසක් ආවයින් පස්සේ අපි අපේ නායක ස්වාමීන් වහන්සේට ඒ කාරණේ සිහිපත් කරපුවාම මුලින් නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරා වගේම දීපක් මහත්මයා එදා දවසේ අපට උදෑසන පිළිල් දහන්නේ සූදානම් කරගෙන ඇවිදින් තිබුණා නෝන මහත්මයාත් එක්ක. ඉතින් නායක ස්වාමීන් වහන්සේ ගෝ වැඩි ඈතක යන්න ඕනේ ඔය ළඟම ඉන්නේ කියලා. එහෙම කියලා මමත් මතක් කරන්නම් ඔබ වහන්සේත් පොඩ්ඩක් මතක් කරන්න කියලා. ඉතින් එදා දවසේ මගේ පොඩි භාග්‍යයක් තිබුණා. මොකද අපේ උදෑසන සහ දවල් දානේ සංඝික කටයුතු බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ අපේ විහාරාධිකාරී අපේ දර්ශනපති චන්දිම ස්වාමීන් වහන්සේගේ අතින්. එදා දවසේ උන්වහන්සේ වැඩ හිටියේ නෑ. ඉතින් උන්වහන්සේ සිහිපත් කරලා ගිහලා තිබ්බ පඤ්ඤාතිලක හාමුදුරන් වහන්සේට ඒ කටයුතු ඉටු කරන්න කියලා. පඤ්ඤාතිලක පණිදාමරන් වහන්සේ මට සිහිපත් කරා ඔබ වහන්සේනේ දීපක් මහත්තයා වගලන්නේ. ඒ නිසා ඔබ වහන්සේම ඒ වැඩේ කරන්න කියලා. ඉතින් මට මම මේ chance එක ටක් ගාලා ගත්තා. මොකද මට කතා කරන්න අවස්ථාව ලැබෙන නිසා. ඉතින් ඒ ධර්මයේ ටිකක් දේශනා කරලා ඒ ටිකක් කරලා එතුමාට මම ආරාධනා කරා අද දවසේ මේ දේශනය අපේ පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් පවත්වන හැටියට. ඉතින් මම හිතන්නේ අද වෙහෙසකාරී දවසක ඉඳලා තමයි එතුමා මේ අවස්ථාවට මේ පැයක් පුරාවට මේ දේශනය සාකච්ඡාව පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් සිද්ධ කළේ. ඉතින් මම හිතන්නේ එතුමා පිළිබඳවත් ඒ වගේම එතුමාගේ කාර්යභාරය පිළිබඳවත් 아무තෙන් යමක් කියන්නට සූදානම් වෙන්නේ නැහැ. මොකද එදා දවසේ හවසම මම පොඩි හාමුදුරන්ලට සිහිපත් කරා අද උදේ දානි දුන්න මහත්මයා දන්නවද? එතුමා මෙන්න මෙහෙම කෙනෙක්. එතකොට එතුමාගේ දේශනයක් ඔබ වහන්සේලා වෙනුවෙන් අපි සූදානම් කරලා තිනවා නායක හාමුදුරන් වහන්සේගේ අවසරය මත. එතුමා පිළිබඳව දැනගන්න ඕන නම් නිමාඩු කාලේ පන්සලට ගිහිල්ලා මොකද නිමාඩු කාලේ ගියාම පන්සලට ෆෝන් එක හම් වෙනවා. මෙහෙ නෑ. හරිද? YouTube එකට ගිහිල්ලා දීපාරසෝගේ ආරච්චි කියලා ගහලා බලන්න. හැබැයි මොකක් ඉංග්‍රීසි ඒවා තියෙන්නේ. ඒ නිසා නමුත් එතුමා කවුද කියන එක අවබෝධ කරගන්න චුට්ටක් බලන්න මොනවද කියන්නේ කියලා සිංහල වැඩසටහනක් තියෙනවා. ඒ කියන ඒවා තේරුම් ගන්න පුළුවන් උත්සාහ කරන්න කියලා. ඉතින් එහෙම හඳුන්වා දීමක් මම ඇත්තටම සිද්ධ කරලා දෙන්නා. ඉතින් මම නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම අපේ පොඩි හාමුදුරන් වහන්සේලා චන්දිම හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ පඤ්ඤාතිලක හාමුදුරන් වහන්සේ අතුළු මේ සියලුම දෙනා වෙනුවෙන් එතුමාට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. අද දවසේ කාර්යබහුල දවසක් ගත කළා. අපේ ආරාධනයට පිටුපාන්නේ නැතුව ඇවිල්ලා මම හිතන්නේ යම් කාරණා ගණනාවක් සිහිපත් කළා. හැබැයි අර එතුමා කියලා දුන්න විදිහටම දැන් මේ ගත්ත කාරණා පිළිබඳව නැවත මෙනෙහි කරන්න ඕන. මොකද එදා දවසේ මේ වෙලේ මොකද්ද මේ මනසට දුන්න පණිවිඩය මෙතුමා. මට මං ගැනමද හිතන්න කිව්වේ. මට මගේ වටිනා ජීවිතය ගැනද හිතන්න කිව්වේ. එහෙනම් මං කොතනද යන්න ඕන කියන කාරණේ නැවත සිහිපත් කරන්නට කියනකොට ඔබ වහන්සේලාට මම ආරාධනා කරනවා. ඉතින් එවන් මඟ පෙන්වීමක් සිදු කිරීම සම්බන්ධයෙන් එතුමාට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ආකාරයට මෙතුමාගේ මාමන්ගේ වගේම නැන්දනිය නෝල් මහත්මයාගේ මව්පියා දෙදෙනා වියෝ වුණා මේ අසංගත තත්ත්වයක් එක්ක ඇති වෙච්ච තත්ත්වයන් වල. ඉතින් ඒ දෙපළටත් ඒ වගේම එතුමා නමින් මිය පරලොව ගිය මව්දෙමව්පියන් එහෙම ඥාති හිතයිසිනේ සියලු දෙනා අපි සිහිපත් කරනවා. ඊයේගේ සංසාර ජීවිත වාසනාවන්ත කරගන්නට ඒ වගේම එතුමාට බොහොම ශක්තිමත්ව මේ රට වෙනුවෙන් ඒ වගේම ලෝකේ පුරාවටම
එතුමාගේ දේශන සහ එතුමාගේ අදහස් දැනුම බෙදා හදා ගන්නවා. ඒ නිසා මේ දැනුම් සම්භාරය, ඒ වගේම මේ අත්දැකීම් සම්භාරය බෙදා හදාගෙන තව තවත් ශක්තිමත් මේ කාර්යයන් සිදු කර ගන්නට අවශ්‍ය වෙන කායික මානසික සුවේ ඇති වේවා. ඒ වගේම තිරුවන්ගේ ආශිර්වාදය, සියලු සම්්‍යක්ෂික දෙවියන්ගේ ආශිර්වාදය එතුමාට ලැබේවා කියලා මම ආශිංසනය කරනවා, ප්‍රාර්ථනය සිදු කරනවා. ඒ වගේම අපි පුංචි දිනයක් එතුමා වෙනුවෙන් සූදානම් කරගත්තා. මේ එතුමාට ඒ දුන්න දැනුම අපිට මිල කරන්න බෑ. ඒ වගේම ඒ දැනුම මිල කරන්න අපි සූදානම් නෑ. නමුත් ඒ වෙනුවෙන් සූදානම් කරපු පුංචි තිලිනය පිළිගන්නන හැටියට අපි විශේෂ නායක පොඩි ආමරණ වහන්සේට, වරල්ලේ සංඝරක්කිත පොඩි ආමරණ වහන්සේට ආරාධනා කරනවා අප වෙනුවෙන් මෙය පිළිගන්නා හැටියට ඉල්ලා සිටිනවා. එහෙමනම් මම මේ අවස්ථාවේදී නායක අමරණ වහන්සේට ඒ වගේම අනිකුත් සියලු දෙනාට මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් පුණ්‍ය අනුමෝදනා කරමින් අපි තව පුංචි මොහොතක් රැඳෙනවා. අපි දීපල් මහත්මයාට අවසර දෙනවා මෙතනින් සමුගන්නට හැකියාව තියෙනවායි කියන එක. ඒ වගේම පොඩි හම්දුරෝරු අපි සමිතියේ ඉදිරි කටයුතු බොහොම කෙටි කාලයක ඇතුළත අපි අවසන් කරනවා. වහන්සේලාගේ සැතපෙන වේලාව ඉක්මවා යන නිසා ඉදිරි වැඩ කටයුතු අපි සිදු කරන්නට මෙතන රැඳී ඉන්න හැටියට ඉල්ලා සිටිනවා.